ඒක අර තව පාර්ට් එකක් ඉතුරු වුණා. ඒකේ තිබ්බේ අර මොනිටරි පොලිසි එක කොහොමද බලපාන්නේ කියන ඒක මට වෙලාවක් හම්බුන්නේ නැහැ කරන්න. මම ඒක ඉක්මනට කරලා දාන්නම් වීඩියෝ එක. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක කියලා කියනවා. අපි කලින් මොඩල් දෙයක් කතා කරා. මම ඒක පොඩ්ඩක් කියලා ඉන්නම්. මේකට එන්න කලින් KID මොඩල් එකයි ෂෝට් රන් එකේදී ඉකොනොමි එක ෂෝට් රන් පීරියඩ් එකක ඉන්නකොට තමයි අපි මේ මොඩල් දෙකම කතා කරන්නේ. එතකොට ඉකොනොමි ෂෝට් රන් එක අපි උපකල්පනයන් කරා price level remain unchanged. ඒ කියන්නේ price level වෙනස් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරා. ඒ වගේම තමයි ෂෝට් රන් එකේදී අපි උපකල්පනය කරා කැපැසිටි එක නැත්තම් ධාරිතාවය ෆික්ස් කියලා. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒකත් ෆික්ස් කැපැසිටි ෆික්ස්. මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකට එනකොට මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක අපි කතා කරන්නේ ඉකොනොමි එකක් මීඩියම් රන් එකේ ඉන්නවා කියලා. ඉකොනොමි මීඩියම් රන්. economy in the medium run. economy in the medium run. දැන් අපිට මැක්‍රෝ ඉකොනොමික් ටයිම් පීරියඩ් එක කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඇත්තටම ඉකොනොමි එක ෂෝට් රන් එකේදී, ඉකොනොමි එක මීඩියම් රන් එකේදී සහ ඉකොනොමි එක ලොං රන් එකේදී කියලා. එතකොට අපි ඉකොනොමි එක ෂෝට් රන් එකේදී KID මොඩල් එක ISLM මොඩල් එක කතා කරා. දැන් ඉකොනොමි එක මීඩියම් රන් එකේ ඉන්නකොට අපි කතා කරන්න යන්නේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක. ඉකොනොමි එක ලොං රන් එකට එනකොට අපි සෝලෝ ග්‍රෝත් මොඩල් එක. මේකෙන් පස්සේ තියෙන පාඩම ඉකොනොමි එක ලොං රන් එකට පත් වුණාම කොහොමද කටයුතු කරන්න කියන එක සෝලෝ ග්‍රෝත් මොඩල් එකේදී කතා කරමු. එතකොට දැන් අපි ඉන්නේ ඉකොනොමි එක දැන් කියන්නේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි කියන මොඩල් එක තමයි අද කතා කරන්න යන්නේ. එතකොට අපි එතන උපකල්පනය කරනවා ඉකොනොමි එකේ ඉන්නේ මීඩියම් රන් එක කියලා. ඒක උපකල්පනය නෙවෙයි, ඒක සාමාන්‍ය දෙයක්. මීඩියම් රන් එකක තමයි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක සහ ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක අපි කතා කරන්නේ. එතකොට මේ ෂෝට් රන් එකයි මීඩියම් රන් එකයි අතර තියෙන ප්‍රධානතම වෙනස තමයි මේ ප්‍රයිස් ලෙවල් එක. ඒ කියන්නේ ෂෝට් රන් එකේදී අපි උපකල්පනය කරන ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒත් මීඩියම් රන් එකට ආපුවාම අපි කියනවා ප්‍රයිස් ලෙවල් වෙනස් වෙනවා කියලා. ප්‍රයිස් ලෙවල් varies. ප්‍රයිස් ලෙවල් වෙනස් වෙනවා කියලා අපි හිතනවා. ඒ කියන්නේ උපකල්පනය කරනවා. ඒ වගේම තමයි මීඩියම් රන් එකේදී කැපැසිටි එක වෙනස් කරන්න ආර්ථිකයට හැකියාවක් නැහැ. කැපැසිටි ෆික්ස්. කැපැසිටි ෆික්ස්. එතකොට ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකේදී ඒ කතා කරන්නේ මීඩියම් රන් එකේ ප්‍රයිස් ලෙවල් වෙනස් වෙනවා. හැබැයි කැපැසිටි එක ෆික්ස්. එතකොට ෂෝට් රන් එකයි මීඩියම් රන් එකයි වෙනස මොකක්ද කියලා ඇහුවොත් ප්‍රධානතම වෙනස තමයි මේ ප්‍රයිස් එක. ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන එක. ෂෝට් රන් එකේදී ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන්නේ නැහැ. මීඩියම් රන් එකේදී ප්‍රයිස් ලෙවල් වෙනස් වෙනවා. හැබැයි කැපැසිටි එක දෙකේදීම ෆික්ස් වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි මේ ඉකොනොමි ෂෝට් රන් එක කියන්නේ KID මොඩල් එකේත් ISLM මොඩල් එකේත් අපි කිව්වා ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන්නේ නැහැ, remain unchanged. ඒ කියන්නේ ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන්නේ නැහැ කියන්නේ අපි එතනදි කිව්වා අපිට දකින්න තියෙන්නේ ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක හොරිසොන්ටල්. ඒ කියන්නේ මෙන්න මේ තිරස් අක්ෂයකින් තමයි ගමන් කරන්නේ. ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක හොරිසොන්ටල්. ඒ කියන්නේ හොරිසොන්ටල් ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එකක් තමයි අපිට දකින්න තිබ්බේ. එතකොට සම්පූර්ණයෙන් මේ ආර්ථිකය ගමන් කරන්නේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක මත. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක මත. එතකොට මෙතන අපි මෙතන ප්‍රයිස් ලෙවල් එක දැම්මොත්, මෙතන y කියලා දැම්මොත්, මෙතන ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වෙනස් වුණා කියලා ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි උපකල්පනය කරනවා ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක හොරිසොන්ටල් තමයි තියෙන්නේ කියලා. ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන්නේ නැති වෙන්න, ඒ කියන්නේ ෂෝට් රන් එකේදී ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන්නේ නැති වෙන්න හේතු උනේ මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි එක හොරිසොන්ටල් විදියට තියෙන නිසා. ඒ ඇක්සිස් එක මේ
මේ රේඛාව මේ කර්ව් එක මේ හොරිසොන්ටල් තියෙන නිසා තමයි ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන්නේ නැත්තේ. ඒත් අපි ඉකොනොමි මීඩියම් රන් එකට එනකොට නැත්නම් ඇග්‍රීගේට් ඩිමාන්ඩ් ඇග්‍රීගේට් සප්ලයි මොඩල් එකේදී අපි කියනවා ප්‍රයිස් ලෙවල් වෙනස් වෙනවා කියලා. ඉතින් මීඩියම් රන් එකේදී කොහොමත් ප්‍රයිස් ලෙවල් වෙනස් වෙනවා. ඒ ප්‍රයිස් ලෙවල් වෙනස් වෙනවා නිසා අපි මෙතනදී ඇසියුම් කරනවා තවදුරටත් මේ ඇග්‍රීගේට් සප්ලයි කර්ව් එක හොරිසොන්ටල් වෙන එක මෙතනදී අයින් වෙනවා කියලා. එතකොට අපි මෙතනදී ඇග්‍රීගේට් සප්ලයි එක කියන ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක මෙතනදී හොරිසොන්ටල් වෙන්නේ නැහැ. ඒතකොට සාමාන්‍ය ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එකට තියෙන්නේ අප්වර්ඩ් ස්ලෝප් වෙන කර්ව් එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතනදී දැන් මෙතන අපි assumption එක තමයි හොරිසොන්ටල් වෙනවා කියලා. ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන නිසා ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක අපි මෙහෙම අප්වර්ඩ් ස්ලෝප් එකක් තියෙන විදිහට තමයි නිර්මාණය කරන්නේ. ඊළඟට අපි KID මොඩල් එකේ වගේම ISLM මොඩල් එකේදී දැන් KID මොඩල් එකේදී අපි උපකල්පනය කරා අපිට තියෙන එක මාකට් එකයි ඒක තමයි goods market එක කියලා. goods market එක කියලා. ඒ වගේම තමයි අපි ISLM මොඩල් එකේදී උපකල්පනය කරා අපිට goods market එක වගේම financial market එකක් තියෙනවා කියලා. ෆයිනෑන්ෂල් මාකට් එකක් තියෙනවා කියලා. මේ ඇග්‍රීගේට් ඩිමාන්ඩ් ඇග්‍රීගේට් සප්ලයි මොඩල් එකට එනකොට අපි උපකල්පනය කරනවා අපිට මාකට් වර්ග තුනම දකින්න තියෙනවා. මේ මාකට් වර්ග තුන තමයි එතකොට goods market ඒ වගේම තමයි අර කතා කරපු ෆයිනෑන්ෂල් මාකට් එක ISLM මොඩල් එකේදී කතා කරපු ෆයිනෑන්ෂල් මාකට් එකක් දකින්න තියෙනවා. ඒ වගේම තමයි අනිත් මාකට් එක තමයි ෆැක්ටර් මාකට් එක. ෆැක්ටර් මාකට් ඔන්න ඔය කියන මාකට් වර්ග තුනම ඇග්‍රීගේට් ඩිමාන්ඩ් ඇග්‍රීගේට් සප්ලයි මොඩල් එකේදී නැත්නම් සමහර ඉල්ලුම් සමහර සැපයුම් ප්‍රවේශය යටතේ අපිට දකින්න පුළුවන්. good market, financial market and factor market කියන කොටස් තුනම තියෙනවා. මෙතන දැන් factor market එක කියන්නේ සාධක වෙළඳපොළ. එතකොට අපිට factor market එක තුල දකින්න පුළුවන් production factors දෙකක් විතරයි. production factors දෙකක් විතරයි දකින්න පුළුවන්. ඒ කියන්නේ assumption එකක් ඒකත් මේ මොඩල් එකේ තියෙන assumption එක factor market එකේ දකින්න පුළුවන් factor දෙකයි. එකක් capital එක රාජධානිය අනිත් එක තමයි labor ශ්‍රමය. ඔන්න ඔය කියන factor දෙක විතරක් කියන්නේ production factor දෙක විතරක් අපිට මේ factor market එක තුල දකින්න පුළුවන් කියලා අපි උපකල්පනය කරනවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම කිව්වා අපිට අර අපි කලින් assume කරපු aggregate supply curve එක horizontal වෙනවා කියන එක relax වෙනවා මේ medium run එකේදී. එතකොට upward තමයි slope වෙන්නේ. ඒක එක assumption එකක්. මේක තමයි දෙවෙනි assumption එක. markets තුනම දකින්න පුළුවන්. ඊට පස්සේ factor market එක දාපුවම අපිට factor දෙකයි දකින්න පුළුවන්. capital එකයි labor එකයි. ඊට පස්සේ කියනවා නම් ඊට පස්සේ අලුතෙන් දේවල් ටිකක් මේකට එකතු වෙනවා. එකක් තමයි අපිට දැන් අපි මයික්‍රෝ ඉකොනොමි වල කතා කරා අපි ෆැක්ටර් දෙකක් භාවිතා කරමින් අපේ ප්‍රොඩක්ෂන් එක කරනවා නම් අපිට දකින්න තියෙන එක එතකොට අපි මෙතන කැපිටල් එක ස්ථාවර සාධක only one factor අපි ඒ කියන්නේ කැපිටල් එක ප්‍රාග්ධන සම්පතක් එක්ක නැත්නම් කැපිටල් රිසෝසස් එකක් එක්ක අපි ලේබර් තමයි දිගින් දිගට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ වැඩි වැඩියෙන් අපි ලේබර්ස් යූස් කරනවා එක කැපිටල් ෆැක්ටර් එකක් එක්ක. කියන්නේ කැපිටල් රිසෝසස් එකක් එක්ක අපි ලේබර් තමයි වැඩි වැඩියෙන් පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදියට අපි මයික්‍රෝ ඉකොනොමි වල කතා කරුවා සංකල්පයක් ඒක තමයි ඩිමිනිෂන් රිටර්න්ස්. ඒ කියන්නේ හීනවන පළදා නීතිය. ඩිමිනිෂන් රිටර්න්. හීනවන පළදා. එතකොට අපි මෙතනදී උපකල්පනය කරනවා තව එකක් මේ හතරවෙනි උපකල්පනය ඩිමිනිෂන් රිටර්න්ස් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ කියන්නේ හීනවන පළදාවක් දකින්න තියෙන්නේ. හීනවන පළදාවක් කියලා කියන්නේ දැන් අපි මම මේක මෙතනට කනෙක්ට් කරන්න. අපේ ටෝටල් ප්‍රොඩක්ට් එක
අපේ නිෂ්පාදනයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරන නැත්නම් ලේබර් එක. නිෂ්පාදනයේ මෙතන ලේබර්, මෙතන ටෝටල් ප්‍රොඩක්ට් ගත්තොත් අපි ලේබර් යූස් කරන්න ක්‍රමක්‍රමයෙන් අපේ ටෝටල් ප්‍රොඩක්ට් එක වැඩි වෙනවා. එක අවස්ථාවකදී අපේ ලේබර් ප්‍රොඩක්ට් එක උපරිම වෙලා එතනින් පස්සේ තව පහළ බසින්න ගන්න. ඔන්න ඔය කන්සෙප්ට් එක තමයි ඩිමිනිෂන් රිටර්න්ස් කියන්නේ. ඕක අර අපිට පැහැදිලි කරන්න පුළුවන් මාර්ජිනල් ප්‍රොඩක්ට් එකයි ඇවරේජ් ප්‍රොඩක්ට් එකයි භාවිතත් කරලා. දැන් ඇත්තටම අපි ඩිමිනිෂන් රිටර්න් එක කියලා කියන්නේ අපේ මාර්ජිනල් ප්‍රොඩක්ට් එකයි ඇවරේජ් ප්‍රොඩක්ට් එකයි පහළ බසින්න පටන් ගන්න තැන ඉඳන් තියෙන කොටස් ටික. ඒක තමයි ඩිමිනිෂන් රිටර්න්. නැත්නම් හීනවන පළදා නීතිය. එතකොට මෙතන කරන අනිත් උපකල්පනය තමයි ඩිමිනිෂන් රිටර්න්ස් කියන එක. ඊට පස්සේ තව අලුත් කන්සෙප්ට් එකක් කියනවා අපිට මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක යටතේ. ඒක තමයි presence of money illusion. ඒ කියන්නේ presence of money illusion. money illusion කියලා කියන්නේ මෙතනදී අපි උපකල්පනය කරනවා අපේ ඉන්න ලේබර්ස්ලට කියන්නේ ශ්‍රමිකයන්ට ප්‍රයිස් ලෙවල් පිළිබඳව ඒ කියන්නේ මිල මට්ටම් වෙනස් වීම පිළිබඳව පූර්ණ තොරතුරු ඒගොල්ලෝ ගාව නැහැ. පූර්ණ තොරතුරු ඒගොල්ලෝ ගාව නැහැ. තීරණ ගන්න තරම් ප්‍රමාණ unavailability of information. ඒ කියන්නේ මේ money illusion කියන එක ඇති වෙන්නේ අපේ තොරතුරු වල තියෙන හිඟතාවය නිසා. ඒ කියන්නේ ශ්‍රමය සපයන ශ්‍රමිකයන්ට මිල මට්ටම් වල වෙනස් වීම පිළිබඳව පූර්ණ තොරතුරු ගන්න හැකියාවක් නැහැ. අන්න ඒකට තමයි මෙතන අපි money illusion කියලා කියන්නේ. එතකොට money illusion එක ඇති වෙන්නේ due to the unavailability of information. කියන්නේ මිල මට්ටම් වෙනස් වීම පිළිබඳ පූර්ණ තොරතුරු එයාලට ගන්න නැතිව නිසා එයාලා මේ money illusion කියන දෙයට නැති වෙනවා. එතකොට illusion කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ magic එකක් වගේ. නැත්තම් මායාව රැවටිල්ල වගේ දෙයක් තමයි අදහස් කරන්නේ. එතකොට පූර්ණ තොරතුරු නැහැ කියන්නේ එයාලට තීරණ ගන්න බෑ. මිල මට්ටම් වෙනස් වෙන දිහා බලලා තීරණ ගන්න හැකියාවක් නැහැ. හයවෙනි එකට આવොත් අපි මෙතනදී උපකල්පනය කරන දෙයක් තමයි wage rigidity කියන එක. මෙතනදී අපි උපකල්පනය කරනවා මේ wage rigidity කියන එක absence කියලා කියන්නේ මෙතනදී අපි ඒක නෑ කියලා උපකල්පනය කරනවා. wage rigidity කියන්නේ wage rate හැමතිස්සෙම දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රායෝගිකව wage හැමතිස්සෙම වැටුප් මට්ටම් ආර්ථිකයේ ඉහළ යන්න තමයි බලපාන්නේ. ඒත් අපි මෙතන එතකොට wage rate එක ඉහළ යන්නනේ බලපාන්නේ හැමතිස්සෙම කවදාකවත් පහළ යන්න බලපාන්නේ නැහැ wage rate එක. එතකොට wage rigidity එකෙන් කියන්නේ හැමතිස්සෙම wage rate ඉහළ යන්න බලන එක. හැබැයි අපි කියනවා මේ wage rigidity කියන එක absent නිසා අපි කියනවා wage rate එක ඉහළ යන්නත් බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි wage rate එක පහළ යන්නත් බලපාන්න පුළුවන් කියලා. ඒක තමයි absence of wage rigidity. wage rigidity කියන්නේ ඇත්තටම wage rate ඉහළ යන්න බලපාන හැමතිස්සෙම wage rate ඉහළ යන්න බලපාන්නේ. කවදාකවත් පහළ වැටෙන්න බලපාන්නේ නැහැ. ඒක තමයි wage rigidity කියන එකෙන් අදහස් කරන්නේ. මෙතන absence of wage rigidity කියන්නේ මේ wage rate කියන ඒවා ඉහළ යන්නත් පුළුවන්, ඒ වගේම තමයි පහළ යන්නත් පුළුවන් කියන එක. එතකොට අපි එතන assume කරන්නේ wage rate ඉහළ යන්නත් පුළුවන්, wage rate පහළ යන්නත් පුළුවන් කියන එක. හරි. ඔන්න ඔය කියන assumption ටික දකින්න පුළුවන්. හරි. ඊට පස්සේ මම තව පොඩි දෙයක් කියන්නම්. දැන් aggregate demand aggregate supply model එකේ තමයි අපි ඉන්නේ. එතකොට අපි කතා කරපු model ටිකේදී macro economy model ටිකේදී basic macro economy model ටිකේදී basic macro economic model ටිකේදී අපි කතා කරා එකක් KID model එක ගැන. එතකොට KID model එකෙන් අපි බැලුවේ කොහොමද රටේ ජාතික ආදායම තීරණය වෙන්නේ කියලා. Keynesian income determination එක. ඒ කියන්නේ රටේ income එක නැත්තම් national output එක කොහොමද තීරණය වෙන්නේ කියලා.
නැෂනල් ඉන්කම් එක නැත්තම් නැෂනල් අවුට්පුට් එක තීරණය වෙන්නේ කොහොමද කියලා තමයි අපි KID මොඩල් එකේදී බැලුවේ. එතකොට KID මොඩල් එකේ තියෙන crucial variable එක විදියට අපිට මේ national income එක ගන්න පුළුවන්. crucial variable එක විදියට මේ national income එක ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා ISLM මොඩල් එක ගැන. ISLM මොඩල් එක ගැන. මේ ISLM මොඩල් එකේදී අපි කරේ කියන්නේ ISLM මොඩල් එකේදී IS curve එක අඳින්නත් LM curve එක අඳින්නත් අපි relationship එක විදියට පාවිච්චි කරේ interest rate එකයි national income එකයි. නැත්නම් national output එක අතර තියෙන relationship. නැත්නම් IS curve එක අඳිද්දිත් LM curve එක අඳිද්දිත් අපි horizontal axis එකටයි vertical axis එකටයි ගත්තේ I සහ Y. එතකොට ISLM මොඩල් එකේදී අපි crucial variable විදියට සලකන්න ඕනේ interest rate එකයි national income එකයි. national income එකයි. ඊට පස්සේ අපි දැන් අද කතා කරන්න යන්නේ aggregate demand aggregate supply model එක. මෙතනදී අපිට මාකට් වර්ග තුනම හම්බ වෙනවා. ෆයිනෑන්ෂල් මාකට් එකත් හම්බ වෙනවා, ගුඩ්ස් මාකට් එකත් හම්බ වෙනවා, ඒ වගේම තමයි ෆැක්ටර් මාකට් එකත් හම්බ වෙනවා. එතකොට ගුඩ්ස් මාකට් එකෙන් කරන්නේ නැෂනල් ඉන්කම් එක තීරණය කරනවා. KID මොඩල් එකේදී අපි කතා කරේ ගුඩ්ස් මාකට් එක ගැන. එතකොට ගුඩ්ස් මාකට් එකේදී වෙන්නේ අපි නැෂනල් ඉන්කම් එක තීරණය කරන එක. ඊට පස්සේ අපි පාවිච්චි කරා ෆයිනෑන්ෂල් මාකට් එක. ෆයිනෑන්ෂල් මාකට් එකේදී අපි පාවිච්චි කරේ මේ ඉන්ට්‍රස්ට් රේට් එක. ෆයිනෑන්ෂල් මාකට් එකේ කොහොමද ඉන්ට්‍රස්ට් රේට් එක ඩිටර්මයින් වෙන්නේ? එහෙනම් ඒ ඇග්‍රීගේට් ඩිමාන්ඩ් ඇග්‍රීගේට් සප්ලයි මොඩල් එකේදී අනිත් ක්‍රූෂල් වේරියබල් එක විදිහට අපිට ගන්න පුළුවන් ඉන්ට්‍රස්ට් රේට් එක. ඉන්ට්‍රස්ට් රේට් එක. ඊට පස්සේ අපිට තව අලුතෙන් හම්බ වෙනවා ෆැක්ටර් මාකට් එක. ඒතකොට ෆැක්ටර් මාකට් එකේ ලේබර් වලට තියෙන ඩිමාන්ඩ් එකයි ලේබර් වලට තියෙන සප්ලයි එකයි එකට එකතු වෙලා වෙළඳ පොලේ සමතුලිතයක් නිර්මාණය වෙනවා වේජ් රේට් එකට. කියන්නේ පොලි වැටුප් අනුපාතිකය කොහොමද තීරණය වෙන්නේ? ඒ වගේම තමයි සේවා නියුක්ත වන ප්‍රමාණය කොහොමද තීරණය වෙන්නේ කියන එක කතා කරන්නේ ෆැක්ටර් මාකට් එක යටතේ. එතකොට ෆැක්ටර් මාකට් එකෙන් අපිට ගන්න පුළුවන් වේජ් රේට් එක වේජ් රේට් එක ගන්න පුළුවන්. එතනදී වේජ් රේට් එක තීරණය කරන්නේ ඩිමාන්ඩ් එකට තියෙන ලේබර් එකට තියෙන ඩිමාන්ඩ් එකයි ලේබර් එකට තියෙන සප්ලයි එකයි මත. ඒක එකිනෙකට ඡේදනය වෙන තැනදී වේජ් රේට් එක තීරණය වෙනවා. ඒ වගේම තමයි ලේබර් එකට තියෙන ඩිමාන්ඩ් එකයි ලේබර් එකට තියෙන සප්ලයි එකයි එකිනෙකට තීරණය වෙන ප්‍රමාණයේදී ඒ කියන්නේ ඡේදනය වෙන ප්‍රමාණය ඡේදනය වෙලා ප්‍රමාණයක් තීරණය වෙනවානේ. ඒ ප්‍රමාණයේදී අපිට තීරණය කරන්න පුළුවන් එම්ප්ලොයිමන්ට් ලෙවල් එක. නැත්නම් සේවා නියුක්ත වන ප්‍රමාණය. ඔන්න ඔය කොටස් ටික crucial variable විදියට එක එක මොඩල් යටතේ අපිට කතා කරන්න පුළුවන්. ඕක තමයි බේසික් එක. aggregate demand aggregate supply මොඩල් එකේ බේසික් ටික තමයි ඔය අර කලින් කතා කරේ assumption ටික. assumption ටිකේදී අපිට අලුතෙන් එකතුනේ මේ diminution returns, money illusion, presence of money illusion. ඒ කියන්නේ money illusion කියන එක තියෙනවා. absence of wage rigidity. හරි. ඒක තමයි අපි absent කියලා උපකල්පනය කරන්නේ. හරි. ඊළඟට අපි අර මේ diminution returns කියන තැනට පොඩ්ඩක් කතා කරන්න යන්න. එතනින් පොඩි දෙයක් අපි ගන්නවා. diminution returns ගැන කතා කරද්දී අපි factors දෙකයි පාවිච්චි කරන්නේ. කලින් උපකල්පනය කරා factors දෙකයි අපි පාවිච්චි කරන්නේ. එකක් තමයි capital එකයි අනිත් එක labor එකයි. එතකොට මම මෙහෙම අඳින්නම්. total product curve එක අඳින්න යන්නේ. එතකොට මම මෙතන vertical axis එකේට total product එක ගන්නවා. මෙතන මම ගන්නවා labor එක. ඊට පස්සේ මෙහෙම අපි දන්නවා total product එක මෙහෙම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩි වෙලා එක තැනකදී උඩරිම වෙලා ආපහු පහළ බසින්න ගන්න. තමයි TP මේ curve එක තමයි TP වලින් පෙන්නන්නේ. එතකොට මෙන්න මේ TP උපරිම වෙන තැනේදී කියන්නේ TP වල maximum point එකේදී අපි කියනවා මෙතනදී MP 0 වෙනවා කියලා. ඒ කියන්නේ marginal product එක 0 වෙනවා. හරි.
TP මැක්සිමයිස් වෙනකොට total product එක මැක්සිමයිස් වෙනකොට marginal product එක 0 වෙනවා. හරි. අපි මේකටම ඇන්දොත් අපේ marginal product එකයි average product එකයි connect කරලා මේක මයික්‍රෝ වල කරා MP AP මෙතන මම connect කරන්න. මෙතන label එක දාන්න. ඊට පස්සේ මෙහෙම ඇන්දොත් මේ මෙතනදී total product එක උපරිම වෙන තැනදී මම කිව්වා marginal product එක අපේ 0 වෙනවා කියලා. එතකොට මම මෙතන ඉඳන් කඩිවිලට යනවා එන්න තෝ ලේසිම මේක අඳින්න. මේක උපරිම වෙනවා margin දැන් මම අඳින්නේ මේ margin product එක. මේ line එක අඳින්න margin product එක. margin product එක ක්‍රමයෙන් වැඩි වෙලා label එක increase කරනවත් එක්කම මේ margin product එකත් ක්‍රමයෙන් වැඩි වෙනවා. ක්‍රමයෙන් වැඩි වෙලා එක තැනක උපරිම වෙලා ඊට පස්සේ පහළ බසින්න පටන් ගන්නවා. නොම පහළ බසින්න. ඊට පස්සේ මෙන්න මෙතනදී marginal product එක 0 වෙනවා. එතකොට අපි මේ curve එක margin product කියලා වෙනවා. ඊට පස්සේ මේකෙන් අඳින්න average product එක margin product එක ඇඳලා average product එක අඳින්න. මම මේ පොඩි දෙයක් කියන්න මෙතන ගන්න මේක. ඊට පස්සේ මේක average product curve එකත් මෙහෙම ක්‍රමයෙන් වැඩි වෙලා එක තැනකදී උපරිම වෙනවා. එතනින් පස්සේ මේක ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් මට කියන්න ඕනුනේ අපිට මේක ස්ටේජ් 3කට කඩන්න පුළුවන්. ස්ටේජ් 3කට කඩන්න පුළුවන් මේ. මම මෙතන බෙදලා ඉන්න ඉස්සලාම. මෙන්න මේක මැද්දේ එක ස්ටේජ් එකක් යනවා. ඊට පස්සේ මෙන්න මේක තමයි දෙවෙනි මේක පළවෙනි ස්ටේජ් එක. ෆස්ට් ස්ටේජ් එක. මේක සෙකන්ඩ් ස්ටේජ් එක. සෙකන්ඩ් ස්ටේජ් එක. මේක තර්ඩ් ස්ටේජ් එක. එතකොට හැම වෙලාවකම පොඩි දෙයක් කියන්න මේකෙන් හැම වෙලාවකම රැෂනල් ප්‍රොඩියුසර් කෙනෙක් කියන්නේ තාර්කික නිෂ්පාදකයේ රැෂනල් ප්‍රොඩියුසර් කෙනෙක් කටයුතු කරන්න බලන්නේ මෙන්න මේ ස්ටේජ් 2 එකේදී ස්ටේජ් 2 එකේදී තමයි මේ රැෂනල් ප්‍රොඩියුසර් කෙනෙක් හැමතිස්සෙම නිෂ්පාදනය කරන්න බලන්න ඕන. මොකද ස්ටේජ් 2 එකේදී ක්‍රමක්‍රමයෙන් කියන්නේ ස්ටේජ් 1 එකට එනකොට ස්ටේජ් 1 එකේදී ක්‍රමක්‍රමයෙන් ටෝටල් අවුට්පුට් එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ස්ටේජ් 2 එකෙන් පස්සේ තවදුරටත් එයාගේ ටෝටල් ප්‍රොඩක්ට් එක එයාට වැඩි කරගන්න පුළුවන්. එතකොට එයා ස්ටේජ් 1 එකේ නැවතිලා ඉන්න එක තාර්කික නැහැ. එතකොට කරන්න ඕනේ එයා තවදුරටත් එයාගේ ටෝටල් ප්‍රොඩක්ට් එක වැඩි කරන්න පුළුවන් නිසා එයා කරන්න ඕනේ ස්ටේජ් 2 එකේදී තවදුරටත් එයාගේ නිෂ්පාදනය වැඩි කරන්න. ස්ටේජ් 2 එකේදී උපරිමය දක්වා නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ස්ටේජ් 3 එකට ගියොත් ස්ටේජ් 2 එකෙන් පස්සේ ස්ටේජ් 3 එකට යනවා කියන්නේ ඒ ප්‍රොඩියුසර්ගේ ටෝටල් ප්‍රොඩක්ට් එක ක්‍රමයෙන් අඩු වෙනවා කියන එක. ඒතකොට රැෂනල් ප්‍රොඩියුසර් කෙනෙක් වුණාම එයා නිෂ්පාදනයේ නිරත වෙලා ඉන්න ඕනේ මෙන්න මේ ස්ටේජ් 2 එකේදී. ඒතකොට ස්ටේජ් 2 එකේදී ටෝටල් ප්‍රොඩක්ට් එක ක්‍රමයෙන් වැඩි වෙනවා. මාර්ජිනල් ප්‍රොඩක්ට් එක ක්‍රමයෙන් අඩු වෙනවා. ක්‍රමයෙන් අඩු වෙන්නේ හැබැයි ධන පරාසයක් තුල. හරි. මෙතන මේ ඔක්කොම පෙන්නන්නේ ධන. මෙන්න මේ ඔක්කොම පෙන්නන්නේ ධන පරාසය. හැබැයි මෙතනින් පස්සේ කියන්නේ ස්ටේජ් 2 එකෙන් පස්සේ මාර්ජිනල් ප්‍රොඩක්ට් එක ඍණාගයක් තමයි වෙන්නේ. එතකොට තාර්කික නිෂ්පාදකයෙක් හැමතිස්සෙම කරන්න ඕනේ මේ ස්ටේජ් 2 එකේදී එයාගේ නිෂ්පාදන කටයුතු කරන එක. කොහොම ඇන්දොත් අපිට මාර්ජිනල් ප්‍රොඩක්ට් එකට අදාළව මාර්ජිනල් ප්‍රොඩක්ට් එකට රීජන් 2 එකේදී මාර්ජිනල් ප්‍රොඩක්ට් එක ඇන්දොත් ඒ කර්ව් එක ඇන්දොත් marginal product at region 2 අපිට දකින්න තියෙන්නේ marginal product එකයි labor එකයි අතර inverse relationship එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ curve එකක් එන
රිලේෂන්ෂිප් එක කියන්නේ මාජිනල් ප්‍රොඩක්ට් එකයි ලේබල් එකයි අතර තියෙන්නේ ස්ටේජ් 2 එකේදී මෙහෙම නෙගටිව් රිලේෂන්ෂිප් එක. ඒ නෙගටිව් රිලේෂන්ෂිප් එක කිව්වේ මෙතන වක්‍රය අපිට නිර්මාණයද. මෙතන බලන්නකෝ ස්ටේජ් 2 එකේදී මාජිනල් ප්‍රොඩක්ට් එක ඩික්‍රීස් වෙනවා. ඒතර ඒ වක්‍රයේ හැඩය තමයි මම මේ මෙතන වෙනම අරන් ඇන්දේ. ඒත් මාජිනල් ප්‍රොඩක්ට් එකට තියෙන්නේ ඔන්න ඔය වගේ හැඩයක්. ස්ටේජ් 2 එකේදී. ඕක තමයි කියන්න ඕනුනේ. එහෙනම් රැෂනල් ප්‍රොඩියුසර් කෙනෙක් වුණාම එයා නිෂ්පාදනය කරන්න ඕනි ස්ටේජ් 2 එකේදී. ඒකට හේතුව තමයි එයාගේ ටෝටල් ප්‍රොඩක්ට් එක උපරිමය දක්වා වැඩි කරන්න පුළුවන් ස්ටේජ් 2 එකේදී. ස්ටේජ් 2 එකෙන් පස්සේ එයාගේ ටෝටල් ප්‍රොඩක්ට් එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි ස්ටේජ් 2 එකේදී මාජිනල් ප්‍රොඩක්ට් එක ගත්තොත් මාජිනල් ප්‍රොඩක්ට් එක ධන පරාසයක් තුල පොසිටිව් විදියට තමයි අඩු වෙන්නේ. හැබැයි ස්ටේජ් 2 එකෙන් පස්සේ නෙගටිව් විදියට MP අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වඩාත් හොඳ ස්ටේජ් 2 එකේදී ප්‍රොඩියුස් එක කරන එක. ඒක තමයි මට එතනින් කියන්න ඕනේ උනේ.